समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිට මේ කාලේ ධර්මය දුර්ලභව තියෙන යුගයක් නෙමෙයි. හැම තැනම ධර්මයේ අහන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. මේ ධර්මයේ මේ තරම් සුලභ වෙන්න, ඒ සුලභ වෙච්ච යුගයක උපදින්න අපිට අපේ පිනක් බලපාලා තියෙනවා. හැබැයි අපි පුංචි අවාසනාවකුත් මේ අතර තියෙනවා. ඒ තමයි සමහර ධර්මදේශනා එකකට එකක් පරස්පර විරෝධී වෙලා තියෙනවා. මේ නිසා බලන්න අපිට මතිමතාන්තර බොහෝමයක් එක්ක තමයි දහම් දැනුම ඇති කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් හරි කියලා කියන දේ තව කෙනෙක් කියනවා වැරදි කියලා. තව කෙනෙක් වැරදි කියන එක කෙනෙක් කියනවා හරි කියලා. දේශකයන් වහන්සේලා අතරත් ශ්‍රාවකයෝ අතරත් ඒක එහෙමයි. ඒතර පින්වත්නි, එකම බුදු කෙනෙකුගේ එකම ශාසනයක මේ වගේ පරස්පර විරෝධී මත තියෙන්න පුළුවන්ද ඔබ හිතන්නේ? එහෙම වෙන්න බෑනේ. මොකද එක බුදු කෙනෙක්, එක ශාසනයක් තියෙන්නේ. මත දෙක තුනක් තියෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ එදා දැක්කා මේ විදිහට මති මතාන්තර හැදෙන බව. ඒ නිසා උන්වහන්සේ සංයුත්ත නිකායේ ආනි කියන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා ඒ ගැන. එක කාලයක තිබිලා තියෙනවා රජ පරම්පරාවකින් ගහගෙන එන බෙරයක්. ඒ බෙරේට කියනවා මිහිඟු කියලා. මේ බෙරේ අනගහන බෙරයක්. ඉතින් මේ පිය පරම්පරාවෙන් පුතු පරම්පරාවට දීගදී එන මේ බෙරේ පරම්පරා ගානක් යනකොට හිලක් හැදෙනවා. ඊට පස්සේ හිල වහන්න ඇණයක් ගහනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා දැන් ඇණේ ගැහුවට පස්සේ එතනින් එහා පරම්පරාවට මේ බෙරේ ලැබෙන්නේ ඉස්සර අලුතෙන් පරම්පරාවල ලැබුණු බෙරේ නෙමෙයි. දැන් වෙනස් වෙලා. දැන් අලුතෙන් ඇණ එකතු වෙච්ච බෙරයක් අලුත් පරම්පරාවට ලැබෙන්නේ. ඊළඟට තව තවත් යන්න හිල් හැදෙන්න මේ විදිහට ඇණ ගගහ වහවහ කාලයක් යනකොට මේ බෙරේ තනිකර ඇණ ගොඩක් බවට පත් වෙනවා කිව්වා. නමුත් අර පරම්පරාවෙන් එන නිසා මේක පවත්වගෙන යනවා. එතකොට බලන්න පින්වත්නි, මේ හඬ වෙනස්ද නැද්ද දැන්? ඉස්සර හඬ නෙමෙයි, මිහිඟු කියන බෙරේ තිබුණු හඬ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන ඇණ ගොඩකට ගහන හඬක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෙච්ච දේ ශාසනයටත් කවදා හරි සිද්ධ වෙනවා කිව්වා. කෙනෙකුගේ මතයක් ඇතුල් කරනවා ධර්මයේ නාමයෙන්. ඊට පස්සේ කාලයක් යනකොට තව තවත් මත ඇතුල් කරනවා. දැන් අලුත් પરම්පරා හිතනවා ඒ එකතු වෙච්ච මතත් ධර්මයයි කියලා. එතකොට මොකද වෙන්නේ? ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා හොයාගන්න බැරි තරමටම විකෘති වෙලා යනවා. වර්තමානයේ මෙච්චර මිනිස්සු අතර ධර්මයේ තුල මතිමතාන්තර ඇති වෙන්න හේතුව අපි හිතනවා මේ එකිනෙකා කිසි බයක් සැකක් නැතුව එකිනෙකනා මත තමන්ගේ අදහස් ඇතුල් කරනවා ධර්මයේ නාමයෙන්. මේ නිසා අපි අවධානයෙන් ධර්මය අහන කෙනත් ධර්මයේ කියන දේශකයාත් තේරුම් ගත යුතුයි. අපිට ශාස්ත්‍රඥ වහන්සේලා දෙතුන් නමක් නැහැ. ශාස්ත්‍රඥ වහන්සේලා ඉන්නේ එක නම. ඒ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපි ධර්මයක් කතා කරනවා නම් කතා කර යුත්තේ උන්වහන්සේ වදාළ මූලික දේශනා තුලින් පමණයි. ධර්මයක් අහනවා නම් ඇහි යුත්තේ උන්වහන්සේ වදාළ මූලික දේශනා තුලින් පමණයි. ඊට එහා මත අපි බැහැර කළ යුතුමයි. ඉතින් මේ මත බැහැර කරන්න අපිට ලීසි නෑ අද.
මා ඔබට කල්පනා කළා මේ විදිහට සමාජයේ ගිහින් තියෙන මතභේදාත්මක කරුණක් ධර්මයේ තුලින් විස්තර කරලා දෙන්න කියලා මේ වෙලාවේ. ඔබ හිතන්නේ පින්වත්නි දෙවිවරුන්ට පින්කම් කරන්න පුළුවන්ද? අපිට වර්තමානයේ බොහෝ දෙනෙකුගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් ලැබෙන උත්තරේ තමයි බෑ කියන එක හෙලාම ලැබෙනවා. දෙවියන්ට නිවන් දකින්න පුළුවන්ද කියලා අහුවොත් ඒත් බොහෝ දෙනා කියන්නේ බෑ කියන මතේ. මේක අත්දැකීමෙන්ම දැකපු දෙයක්. දෙවියන්ට අපි පින් දෙනවා. මේ නිසා සමහරව හිතනවා දෙවිවරුන්ට අපි පින් දෙන්නේ ඒගොල්ලන්ට පින් කරන්න බැරි නිසා. ඒගොල්ලෝ අපේ පින අරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ සමහර උපාසක අම්මලගෙන් අපි ඇහුවොත් අම්මා දැන් මේ ජීවිතේ ගොඩාක් පින් කරගත්ත නේද කියලා එහෙමයි ස්වාමීනි කියනවා. ඊට පස්සේ ඇහුවොත් එහෙම දැන් මරණින් පස්සේ කොහේ උපදින්නද හිතන් ඉන්නේ කියලා අනේ අපිට නම් එන්න ඕනේ මනුස්ස ලෝකෙට කියනවා. ඇයි දිව්‍ය ලෝකේ එහෙම යන්න කැමති නැද්ද කියලා ඇහුවොත් හාපෝ එපා කියනවා. ඒ මොකද කියලා ඇහුවොත් අපෝ එහි ගියාට පින් කරන්න බෑනේ. නිවන් දකින්න බෑනේ එහි ගියාට. මේ මතේ පින්වත්නි බොහෝ දිනෙක තුල තියෙන නිසා කල්පනා කළේ මේ ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා ත්‍රිපිටකය තුල ඇතුළත් වෙනවා. ඒකෙන් අපිට මේ සඳහා උදාහරණ බොහෝමයක් ගන්න පුළුවන් සූත්‍ර පිටකයේ ඇසුරින්. විනය පිටකයේ තුලක් තියෙනවා. දැන් අභිධර්ම පිටකයේ ගත්තොත් අභිධර්ම පිටකේ දේශනා කළේම කාටද? දෙවියන්ටනේ. සංකස්සපුරෙන්ට වැඩම කළේ බුදුරජාණන් වහන්සේ මාස 3ක් දිව්‍ය ලෝකේ මේ අභිධර්මයේ දේශනා කරලා. එතකොට මේ ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිවන් මඟ. අභිධර්ම අභි කියලා කියන්නේ විශේෂ කියන එක. ඒ විශේෂ දහම් කොටස දෙවියන්ට දේශනා කළේ මඟඵල ලැබීම සඳහා. ඉතින් මා ඔබට දන්න දෙතුන් දෙනෙකුගේ උදාහරණ ගන්නම් ඉස්සෙල්ලම මේ දිව්‍ය ලෝකේ මඟඵල ලැබුවා කියන එක ඔප්පු කරන්න. ඔබ කියන්න පින්වත්නි බුද්ධ කාලේ අහලා තියෙන අශ්වයෙකුගේ නමක් කන්තක. අපිට කියපු ගමන් මතක් වෙන්නේ කන්තක අශ්වයාගේ නම. කන්තක අශ්වයව මේ සම්බන්ධ වෙන තවත් ගඟක් තියෙනවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී ඊතර කරපු ගඟ. මොකක්ද ඒ ගඟ? අනෝමා ගඟද නිරංජරා ගඟද? මේ ගංගා දෙක බොහෝ දිනා පටල ගන්න නිසා ඒ ගැනත් වචනයක් කියන්න. පින්වත්නි දඹදිව යනවා අද ඕන තරම් අවුරුද්දට දහස් ගණන් දඹදිව වඳින්න යනවා කට්ටිය. මේ යන සමහර සංවිධායකවරු පවා තමන් එක්ක යන වන්දනාකරුවන්ට බුද්ධ ගයාවේ තියෙන නිරංජරා ගඟ පෙන්නලා කියනවා මේකෙන් තමයි කන්තකශ්‍යය පැන්නේ කියලා. නිරංජරා ගඟ තියෙන්නේ බුද්ධ ගයාවේ. අනෝම ගඟ තියෙන්නේ කපිලවස්තුවේ. එතකොට කපිලවස්තුවයි බුද්ධ ගයාවයි අතර කිලෝමීටර 500 600 ගානකට වඩා දුර තියෙනවා. තමන්ගේ ගමේ තියෙන කපිලවස්තුවේ තියෙන නිරංජරා මේ අනෝමා ගඟෙන්ද අශ්වය පයින් නැත්තේ නැත්තම් මේලේ කිලෝමීටර් 500 600 ගානකට ඈත තියෙන බුද්ධ ගයාවේ තියෙන නිරංජරා ගඟෙන් අනෝමා ගඟෙන්. ඒ දෙක මාරු කරගන්න එපා. නිරංජරා ගඟ ඇවිල්ලා කිරිපිඬු ටික පිළිගත්තට පස්සේ ඒ ටික වළඳලා පාත්‍රේ පා කරලා හරවපු ගඟ. එතන තමයි බුද්ධ ගයාවේ වජිරාසන භූමිය සහ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩ ඉන්නේ. මේ අනෝමා ගන්තරින් ඊතර වෙලා බෝසතාණන් වහන්සේ එදා හිමිදිරි නොපෙනී යන බලාගෙන හිටිය කන්තකාශ්වය. නොපෙනී යනකොට දරා ගන්න බැරි වුණා තමන් එක කාලයක් එකට හිටිය තමන්ගේ ස්වාමියා යනවා බලාගෙන ඉන්න බැරිකමට මොකද උනේ? දරා ගන්න බෑ හදවත පැලිලා එතනම මේ අශ්වයා මැරුණා. සාමාන්‍යයෙන් අපි ওই ටික දහම් පාසලේදී ඉස්කෝලේ චූටි කාලේ අහලා තියෙනවා. ඒ මැරුණට පස්සේ මේ අශ්වයාට මොකද උනේ? නිමානයක් හැටියටද කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා.
දිව්‍ය ලෝකේ මේ අශ්වයා ඉපදිච්ච බව සහ එතනින් එහාට වෙච්ච සුවිශේෂ දෙයක් මෙතෙක් කතා කරපුවටත් වඩා සුවිශේෂ දෙයක් ගැන සඳහන් වෙනවා විමානවත්තු වල කුද්දක නිකායේ. එහි තියෙනවා පින්වත්නි මේ සිදුවීම මම ඔබට මේ විදිහට කියන්නම්. මුගලන් ස්වාමීන් වහන්සේ දවල්ට දානේ වළඳලා දිවා විහරණයට සමහර වෙලාවට වඩිනවා දිව්‍ය ලෝකේ. දවසක් ওই විදිහට උන්වහන්සේ දිව්‍ය ලෝකේ ගිය වෙලාවක එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා වැඳලා කතා කරන්න පටන් ගත්තා. රහතන් වහන්සේ ඇහුවා ඔබ කවුද කියලා. එතකොට කියනවා ස්වාමීනි මං තමයි කන්තක දිව්‍ය පුත්‍රයා. ඔන්න තමන්ගේ කතාව කියන්න පටන් ගත්ත ස්වාමීනි ඉදා මම මෙහෙම බෝසතාණන් වහන්සේව අබිනිෂ්ක්‍රමණය වෙලාවේ මේ අනෝමාගගෙන් ඊතර කෙරෙව්වා. එතන ඉඳලා එතුමා කිස්රැවුල් බහදාලා ඇඳගෙන හිටිය රාජ්‍ය සලු සියල්ල ගලවලා ආභරණ ටිකත් චන්නෑමතිගේ අතට දීලා පිය රජතුමාට මේ සලුයි ආභරණ ටිකයි ගිහිල්ලා දෙන්න මම වින් වෙච්ච බව මතක් කරන්න කියලා චන්නෑමතිට කියලා ඒ උත්තමයන් නොපෙනී ගියා. ස්වාමීනි එදා නොපෙනී යනකොට මට දරා ගන්න බැරුව මගේ හදවත පැලලා මං එතන මැරුණා. ඊට පස්සේ මම ඒ බුදු කෙනෙකුට මේ බුද්ධත්වයට යන ගමනට කරපු උපකාරයේ පිනට මේ තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුණා. ස්වාමීනි ඔහොම මම මේ තුසිත දිව්‍ය ලෝකෙ ඉන්න අතරේ දවසක් හිතුණා බුදුරජාණන් වහන්සේව බලන්න යන්න. ඉතින් මම ගියා. බොහොම සතුටින් උන්වහන්සේ මාව පිළිගත්තා. පිළි අරගෙන මාත් එක්ක සතුටු සාමීචේ කතා බහ කරලා මට කියා දුන්න ධර්මයේ ඒ දේශනාව අහලා ඉවර වෙනකොට ස්වාමීනි මම නැගිට්ටේ සෝතාපන්න ශ්‍රාවකෙක් කියලා. දැන් මේ කාටද කියන්නේ? මුගලන් මහරහතන් වහන්සේට. එතකොට බලන්න දැන් මේ කන්තක දිව්‍ය පුත්‍රයාගේ ජීවිතය ගැන අපි දන්නේ එතුමාගේ ආත්ම කීයක් ගැනද? ආත්ම දෙකක් ගැන. එකක් තිරිසන් ආත්මේ ජීවිතයක්, අනිත් එක දිව්‍ය ආත්මික ජීවිතයක්. මේ ජීවිත දෙක අතර කොහොම හරි දැන් මෙයා සෝතාපන්න වෙලා. එහෙනම් මේ කන්තක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න උනේ මිනිස්සෙක් වෙද්දිද නැත්නම් දෙවියෙක් වෙද්දිද? එතකොට කිසිම සැකයක් නැහැ. දිව්‍ය ලෝකේ සෝතාපන්න විය හැකිද නැද්ද? සෝතාපන්න විය හැකියි. තවත් දන්න කෙනෙක් ගැන කතා කළොත් මේ අපි දන්නවා සක්‍ර දේවේන්ද්‍රයා. එතුමාට දවසක් හිතෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. නමුත් චූටි බයක් ආවා. මුණ ගැහෙන්න යන එකපාරටම. පංචසික කියන තමන්ගේ මේ සංගීතඥයට කතා කරලා කියනවා ඔයා ගිහිල්ලා ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න. මම ඊට පස්සේ ඒක අතරදී ඉන්නම් කිව්වා. පංචසික ගියා වීණාවත් අරගෙන. ගිහිල්ලා මෙයා කලින් හදපු සින්දුවක් කියන්න පටන් ගත්තා. ඒ සින්දුව අහගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ පංචසිකට කියනවා ඔය ගීතයේ තනුවට පදත් පදවලට තනුවත් ඒ සියල්ලට හඬත් මනාකොට ගැලපිලා ගියා. කවද්ද කියලා ඔයාව හැදුවේ? කියන ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයාට ඉන්නවා සූර්ය වච්චසා කියලා දුවේ. ඇගේ හිත ගන්නයි කොහොම මේක හැදුවේ. ඒ ගීතේ තියෙන පින්වත්නි ධර්මකාරණා මිශ්‍රව තියෙන්නේ. ඒක හරි අපූර්වයි. එක දැනක තියෙනවා සම්බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේට බුදු වෙන මොහොතේ සම්බුද්ධත්වයේ ලැබෙද්දී යම් සතුටක් ඇති වෙනවද ඒ බුදු රජාණන් වහන්සේට? එවැනිම සතුටක් මට ලැබෙයි කිව්වා ඔයාව හම්බුණා. ඒ ගීතේ එහෙම තියෙනවා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේලාට ධර්මයේ යම්සේ ප්‍රියයිද මට ඔයාව ආන් ඒ වගේ ප්‍රියයි කියනවා. ඉතින් ඔය දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙන ওই ගීතේ එහෙමම. මේ ගීතේ ගැව්වම සූර්ය වච්චසා කැමති වුණාද කියලා අහන බුදුරජාණන් වහන්සේ. එතකොට කියනවා ස්වාමීනි එක දවසකට විතරක් කැමති වුණා කියලා. ඔය අතරේ ආවා සක්‍ර දේවේන්ද්‍රයා. එදා සක්‍ර දේවේන්ද්‍රයා කරන ධර්ම සාකච්ඡාව ඒ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා. පින්වත්නි මේ දේශනේ අවසානයේදී එතුමා සෝතාපන්න වෙනවා. දේශනාව විවර වෙලා සෝතාපන්න වෙලා මේ සක්‍රය යන්න කලින් කියනවා මම දැන් සකදාගාමී වෙන්න මහන්සි ගන්නවයි කියලා. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයට පැමිණෙන කෙනෙක්. බලන්න එතකොට මේ මාර්ගඵල ලැබුවේ දෙවියෙක් වෙද්දි මිනිස්සු වෙද්දි නෙමෙයි. මාතෘ දිව්‍ය රාජ්‍ය සෝතාපන්න ඵලයට පත් කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ වස් කාලෙන් ඉක්මලා වැඩියේ. ඒ සෝතාපන්න ඵලයට පත් උනේ දෙවියෙක් වෙද්දි. මහා මායා බිසවින් වෙලා ඉන්න කාලේ නෙමෙයිනේ.
දැන් මම ඔබට මේ කියපු උදාහරණ දෙකටම තුනටම ගත්තේ සෝතාපන්න ඵලෙ. ඒකට හේතුවක් තියෙනවා. දෙවියන්ට සිල් රකින්න භාවනා කරන්න සෝතාපන්න ඵලයේ තුලින් පැහැදිලිව උදාහරණයක් දෙන්න පුළුවන්. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේයි බුදුරජාණන් වහන්සේයි ධර්ම සාකච්ඡාවක් කර ඉන්න අතරේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි සෝතාපන්න කියලා කියනවා. මොකද්ද කියලා හව සෝතාපන්න කියන්නේ? එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මේ වචන දෙකක්. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් කිව්වා. ආපන්න කියන්නේ පැමිණෙනවා කියන එකයි කිව්වා. එතකොට සෝතාපන්න කියන එකේ එහෙනම් තේරුම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ. දැන් ওই සෝත කියන වචනේ සමහරු පටල ගන්න පින්වත්නි මේ ඕනම භාෂාවක එක වචනයකට තේරුම් දෙක තුන තියෙන අවස්ථා එනවා නේ. දැන් සිංහල භාෂාවේ කැරට් කියන එක ගත්තොත් උයන එළවලුවකටත් පාවිච්චි කරනවා කැරට් කියලා, රත්තරන් මිම්මකටත් කියනවා කැරට් කියලා නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ තුලත් සෝත කියන වචනේ තේරුම් බොහෝ තියෙනවා. සෝත කියලා කියනවා කනට, චක්කු සෝත ගාන ජීවහා. ඊළඟට සෝත කියලා කියනවා මේ තණ්හාව ගලාගෙන යනවා කියන අදහසිනුත්. මෙතනදී සෝතාපන්න කියන තැනදී සෝත කියේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝතාපන්න වුණා කියන්නේ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා කියන එකයි. එතනින් එහා සෝතාපන්න වෙච්ච පුද්ගලයාගේ ජීවිතේ යන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. එයා එතනින් එහා යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව. මොකද එයා ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිසා. ඒකේ අවසානයේ නිවන. මේ දවස්වල ඔබට තේරෙන උදාහරණකින් මම ඕක පෙන්වන්නම්. හැදුවා අධිවේගී මාර්ගයක් ගාල්ලටනේ. කොට්ටාවේ පටන් ගන්න ගේට් එක දැනට තියෙනවා. එතනින් ඇතුළට ගියාට පස්සේ ටිකට් එක අරගෙන කෙලින්ම අධිවේගී මාර්ගෙ දිගේ අපිට යත හැකි ගාල්ලට. අතරමඟින් පයින්න පුළුවන් හිතු තැන් වලින්. හිතු තැන් වලින් මාර්ගෙට එන්න බෑ. ඒකේ තියෙන ආරම්භය. එතනින් පටන් ගන්න ඕනේ. මෙන්න මේ වගේ කියලා හිතන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් තියෙනවා පිවිසුම් ගේට්ටුව. අන්නේ පිවිසුම් ගේට්ටුව තමයි සෝතාපන්න ඵලය කියන්නේ. සෝතේට ආපන්න උනා. අර අධිවේගී මාර්ගයට ආපන්න උනා කියන වගේ කොට්ටාවෙන් ආපන්න වෙනවා වගේ සෝතේ නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න වෙන තැන තමයි සෝවාන් කියන්නේ. එතනින් එහාට එහෙනම් සෝවාන් වෙච්ච කෙනා අර අධිවේගී මාර්ගයේම යනවා වගේ මෙයා යන්නේ මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ බෙදෙන අංග තුනකට. එකක් සීල, එකක් සමාධි, එකක් ප්‍රඥා. සීල කියන එකට අංග තුනක් අයිති. සමාධි කියන එකටත් අංග තුනක් අයිති. ඊතුරු අංග දෙක අයිති ප්‍රඥාවට. ප්‍රඥාවට අයිති අංග දෙක මොකද්ද? මුල් අංග දෙක. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප. ඒ දෙක අයිති ප්‍රඥාවට. ඉතිරි අංග තුන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒක අයිති සීලයට. තව අංග තුනයි තියෙන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ අංග තුන අයිති මොකටද? සමාධියට. එතකොට ප්‍රඥාවයි මේ සීලයයි සමාධියයි කියන අංග තුනෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඔබ කියන්නේ පින්වත්නි යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියන්නේ එයා වඩන්නේ මොන අංග තුනද? සීල, සමාධි, ප්‍රඥා. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා. ඒ කියන්නේ සෝතාපන්න වුණා. එහෙනම් එයා පැමිණියේ මොන අංග තුනටද? සීලයට, සමාධියට, ප්‍රඥාවට. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා. එහෙනම් එයා ගමන් කරන්නේ මොන අංග තුනේද? සීල, සමාධි, ප්‍රඥා කියන අංග තුනේ. අපි දැන් ගමු අර උදාහරණ වගේක් ගත්තේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ. කාන්තක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වුණා කිව්වා. එහෙනම් එයා ආපන්න උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ කියන්නේ එයා සීලයට ආපන්න වුණා, සමාධියට ආපන්න වුණා, ප්‍රඥාවට ආපන්න වුණා. එතකොට එතුමා අදටත් දිව්‍ය ලෝකේ ඉන්නවා. කාන්තක දිව්‍ය පුත්‍රයා. එහෙනම් එතුමා අදටත් සීලයේද වඩන්නේ නැත්නම් දුස්සීලවද ඉන්නේ? සීලය වඩනවා. ඒතර එතුමා අදටත් සමාධිය වඩනවා. ප්‍රඥාව වඩනවා.
සක්‍ර දේවේන්ද්‍රයා සෝතාපන්න වුණා කියලා කියන්නේ එහෙනම් සක්‍ර දේවේන්ද්‍රයා වඩන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව. මාර්ගඵල ලැබුවා නම් යම්තාක් දෙවිවරු ඔය කියපු උදාහරණ වලට අමතරව ඒ සියලු දෙනාම ඉන්නේ සීලය තුල. වඩන්නේ සමාධිය තුල. දියුණු කරන්නේ ප්‍රඥාව. මේගොල්ලෝ මේක තුල ඉන්නේ. එහෙනම් දෙවියන්ට සිල් රකින්න පුළුවන්. භාවනා කර සමාධිය ප්‍රඥාව කියන සමත විදර්ශනා වඩන්න පුළුවන් කියන එකට කරුණු සහිතවයි අපි මේ කාරණේ අරගත්තේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියා කියන තැනම තේරෙනවා දෙවිවරු සීලයට පැමිණෙනවා, සමාධියට පැමිණෙනවා, ප්‍රඥාවට පැමිණෙනවා කියන එක. අපිට මේ මනුස්ස ලෝකේ භාවනා වැඩසටහන් තියෙනවා තැන් වල. මාසිකව තියෙනවා, සතිපතා තියෙනවා, සමහර අවස්ථාවල වාර්ෂිකව තියෙනවා කාලවල වලට ගිහිල්ලා, නේවාසිකවත් තියෙනවා, එදා දවසේ ගිහිල්ලා එන්නත් තියෙනවා, වරුවකටත් තියෙනවා, පැයකටත් තියෙනවා. දිව්‍ය ලෝකෙත් භාවනා වැඩසටහන් තියෙනවා. දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාව කියලා ඔබ අහලා ඇති. පින්වත්නි, ඔය සුධර්මා දිව්‍ය සභාවේ මාසෙකට භාවනා වැඩසටහන් 8ක් කරනවා කියලා තියෙනවා ධර්මයේ. එතකොට මාසෙකට දේශනා 8ක් කරනවා. ඒවට ධර්මයේ කියන්නේ එනවා ධර්මකතික දිවි පුත්‍රයෝ සහ ධර්මකතික බ්‍රහ්මයෝ. බිම්බිසාර රජතුමා ජනවසබ කියලා ඉපදුනා යක්ෂ දෙවියෙක් වෙලා. මේ බිම්බිසාර කියන ඒ ජනවසබ යක්ෂයා චාතු මහරජගේ දෙවියෙක්, මහා ආනුභාව දෙවියෙක්. මෙතුමා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. බිම්බිසාර රජතුමා මැරිච්ච හැටි ඔබට මතකයිනේ නේ. මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්. දැන් එතකොට මේ කියන ජනවසබ මොන මාර්ගඵලෙ ඉන්න කෙනෙක්ද? සෝතාපන්නයි. සෝතාපන්න කෙනෙක් කවදාවත් බොරු කියනවද? කවදාවත් බොරු කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විනය කාරණා දේශනා කරන්න හේතුණා ගොඩක් වෙලාවට විශාකගේ අදහස්. විශාක ඇවිල්ලා කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකගේ මොන හරි වරදක් දැක්කොත් ඇවිත් කියනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂූන්ට මහණෙනි සෝතාපන්න වෙච්ච කෙනාගේ වචනේ විශ්වාස කරන්න පුළුවන් වචනයක් කිව්වා. එතකොට විශාකගේ වචනේ එහෙනම් විශ්වාස කරන්න පුළුවන් කිව්වා. ඒකේ තේරුම තමයි කවදාක්වත් සෝතාපන්න වෙච්ච කෙනෙක් මොනම හේතුවක් නිසාවත් බොරු කියන්නේ නැහැ. දැන් එතකොට මේ ජනවසබ යක්ෂය ඇවිල්ලා කියන්නේ බොරුවක්ද ඇත්තද? ඇත්තක් කියන්නේ. මොකද්ද මෙයා කියන්නේ? කියනවා ස්වාමීනි එහෙ තියෙනවා සුධර්මා කියලා දිව්‍ය සභාවක්. මේ දිව්‍ය සභාවට හැම මාසෙකම පොයට එනවා කිව්වා බ්‍රහ්ම ලෝකෙන් සනන් කුමාර කියලා බ්‍රහ්ම රාජයෙක්. එතුමා හරි ප්‍රසිද්ධයි දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් ධර්ම කතිකයි කියලා. එතුමා ඇවිල්ලා අපිට ධර්මයේ කියා දෙනවා කිව්වා. හැම පොයි දවසෙම දෙවිවරු එකතු වෙලා ධර්මය අහනවා කිව්වා සුදම් සභාවේ. බලන්න මේ දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකේ ධර්ම කතික කියලා ප්‍රසිද්ධය ඉන්නවා. ඔය කාරණෙත් එක්ක වටහා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මනුස්ස ලෝකයේ ධර්මයේ කියන තැන් වලටත් ධර්මය අහන්න දෙවිවරු එනවද නැද්ද? අපි ඒකනේ සමන්තා චක්කවාලේසු කියලා දෙවිවරුන්ට ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම පින්වත්නි මනුස්ස ලෝකයේ ධර්මය ඇහෙන තැන් වලටත් ප්‍රියමනාප වෙච්ච දෙවිවරු ඇවිල්ලා සවන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ දෙවිවරු ධර්මය අහන්න එනකොට එයාලා අතර තියෙනවා සමහර ස්වාමින් වහන්සේලා කෙරෙහි පැහැදීමක්. මේ දේශකයන් වහන්සේට අපි කැමති. මිනිස්සු අතරක් තියෙනවනේ නේ. මිනිස්සු ඕනම කෙනෙක් ධර්මයට ප්‍රිය අය තමන්ගේ හිත පහදින විදිහට මනාකොට කරුණු විග්‍රහ කරලා දෙන්න එක එක ස්වාමින් වහන්සේලා තෝර බේරගෙන ඉන්නවා. අපි කැමති අහවල් ස්වාමින් වහන්සේට කියලා. එතකොට ඒක බුද්ධ කාලෙත් තිබුණා, අදත් තියෙනවා. ඒකම එහෙම දෙවිවරු අතරක් තියෙනවා. එතකොට දෙවිවරුත් පින්වත්නි මේ අපි කැමති ස්වාමින් වහන්සේ කියන හැඟීමෙන් තමන්ගේ හිත ගිය අය ඉන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේගේ දේශනාවක් කොහේරි කරනවා නම් දෙවිවරු එනවා උන්වහන්සේගේ දේශනාව අහන්න. දැන් ගිය 12 වෙනිදා තමයි සෝම ස්වාමින් වහන්සේගේ අපවත් වීමේ දිනය අනුස්මරණය කරන දවස ආවේ. එතකොට සෝමහාමුදුරුවෝ කියන්නේ ලංකාවේ නෙමේ ලෝකේ පුරාම ඉන්න බොහෝ බෞද්ධයින් අතර ධර්ම කතික ස්වාමීන් වහන්සේ නම අපි කාටත් මනාකොට ධර්මයේ විග්‍රහ කරලා දුන්නා. ඒතර උන්වහන්සේටත් ඉන්නේ ඇති ප්‍රියමනාප වෙච්ච දෙවිවරු.
දැන් ඔහොම දෙවිවරු ගත්තම පින්වත්නි එයාලා බලාගෙන ඉන්නවා ඒ දේශකයන් වහන්සේ කවද්ද මනුස්ස ලෝකෙන් මැරුණාට පස්සේ අපවත් වුණාට පස්සේ අපේ දිව්‍ය ලෝකෙට එන්නේ කියලා. ඇයි යාලා කැමති දේශකයන් වහන්සේනේ. හැබැයි දෙවිවරුන්ට කැමතිකම ඇති වෙන්න හේතු තියෙනවා. එකක් පිරිසිදුව ධර්මයේ කියන්න ඕනේ. අනිත් එක තමයි මේ දේශකයන් වහන්සේ මූණිච්චාවට කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කියන දේ උන්වහන්සේගේ ජීවිතේ තියෙනවා නම් තමයි දෙවිවරු ප්‍රේමනාප වෙන්නේ. මොකද දෙවිවරුන්ට පේනවා මෙයා මෙතන කියන්නේ එකක්, මෙයා කරන්නේ වෙන එකක් කියලා දෙවිවරුන්ට පේනවා. ඉතින් එහෙම නැති දෙවිවරුන්ගේ හිත ගියේ දේශකයෝ දිහා අරගොල්ල බලන් ඉන්නවා ඉක්මනින් අපේ ලෝකෙට එන්න ඕනේ. අපි හිතමු දැන් සෝමහාමුදුරුවන්ටත් එහෙම දෙවිවරු හිටියා කියලා. සෝම ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ උපදිනකොටම අර බලාගෙන හිටිය දෙවිවරු මොකද කරන්නේ? හනික යනවා ඒ අලුත පහළ වෙච්ච දෙවියන් බලන්න. අපි නමට කියමු සෝම දිව්‍ය පුත්‍රයා. ගිහිල්ලා ආරාධනා කරනවා සෝම දිව්‍ය පුත්‍රයාට අනේ අපිට ධර්මය කියා දෙන්න කියලා. එතකොට මෙහි ප්‍රසිද්ධ ඒ ස්වාමීන් වහන්සේ දන්නේම නැතුව උපදින දා ඉඳලා උපදීමක් කියන්නේ පහළවීමක් නේ මුළු ශාරීරිය පහළවීම. එදා ඉඳලා ඒ දිව්‍ය ලෝකෙත් ප්‍රසිද්ධයි. සුධර්මා දිව්‍ය සභාවට ආරාධනා කරනවා ඇවිල්ලා දෙවිවරුන්ට ධර්මය කියා දෙන්න කියලා. ඉතින් එහෙමයි මේ ධර්මයේ මනුස්ස ලෝකෙ පමණක් කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකෙත් ඒ විදිහටම ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සියල්ල ඒ විදිහට සිද්ධ වෙනවා. සීල භාවනා වැඩසටහන් සිද්ධ වෙනවා. සමහර විටන දැන් මනුස්ස ලෝකෙ ඉන්නකොට එහෙම නෙමෙයි අපිට වන්දනා ගමන් යත හැකි. දිව්‍ය ලෝකෙත් වන්දනා ගමන් යනවා. අපි ගත්තොත් සිරිපාදේ ගිය පොහොව දින ඉඳලා ලබන වෙසක් පොහොව දවස දක්වා අපිට වඳින වාරේ. ඊතුරු වාරේ ඔය සිරිපාදේ රකින්නේ කවුද? දෙවිවරු. දෙවිවරු ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ සිරිපාදේ ආරක්ෂා කරන මුරටින් අයගෙන් අහලා බලන්න පුළුවන්. ඒ අය ඕන තරම් දකිනවා ආලෝක එනවා සිරිපතුලට වඳින්න. ආලෝක එකපාරට ඇවිල්ලා පහළ වෙනවා සිරිපතුල ළඟ. දෙවිවරු වන්දනා ගමන් යාමක් තමයි ඒක. දැන් ඔන්න මම ඔබට කියා දුන්නා දෙවිවරු සිල් රකින්නවා, දෙවිවරු භාවනා කරනවා, දෙවිවරු ප්‍රඥාව දියුණු කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්මය අහනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේවා කියද්දී ඔබට හිතෙයි මේ පින් කරන්නේ කොහොමද කියලා. මේ පින ගැනත් යමක් කියන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් කුසල් විතරයි ශාසනයේ අවශ්‍ය වෙන්නේ, පින් ඕනේ නැහැ. එහෙම අදහස් තියනා ඉන්නවනේ. පින එපා කුසල් ඇති. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ පින් කරන්න කියලා. මොකද පින කරනකොට සංසාරේ දිගින් දිගට යනවා. පින නිසා නෙමෙයි සංසාරේ යන්නේ. සංසාරේ යන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අනවබෝධය නිසා. පින තිබුණත් නැතත් සංසාරේ යන කෙනා යනවා. සංසාරේ දික් වෙනවා. එතකොට පිනෙන් කෙරෙන්නේ මොකද්ද? යන සංසාරේ සුවපත් කරන එක. ඔය පින් එපා කී යන අයට කවදාවත් සංසාරයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. එයා පිනට ගරහමින් යනවනම් බුදුරජාණන් වහන්සේ වදාළා පින කියන එකට බය වෙන්න එපා කිව්වා. උන්වහන්සේ බය වෙන්න එපා කියන වචනයමක් දේශනා කරන්නේ එදත් ඉන්නේ නැති පිනට බය වෙච්ච අය. අදටත් ඉන්නවා. මේ පින මිනිස්සුන්ටත් දෙවියන්ට උපකාර වෙනවා කියව ජීවිතේ සුවසේ පවත්වා ගන්න. කොටින්ම මහණෙනි භික්ෂුවටත් මේ පින ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ පින මොකද්ද? මේක සංසාරේ නිදහස් වීමත් එක කොහොමද යන්නේ? සමහරවිට හරි ප්‍රශ්නයක් මේ පිනයි කුසලයේ කියන එක. ඒක වෙනම මාතෘකාවක්. අද මා ඔබට මේ දෙවිවරු පිළිබඳ මාතෘකාව ඉන්න නිසා පිනයි කුසලයේ ගැන මාතෘකාවක් ගැන දේශනා කරන්නේ. නමුත් තේරුම් ගන්න චූටි කරුණක් කියන්න. සමහර දේශනාවල තියෙනවා යමෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සරණ ගියා නම් එයාට පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ පිනත් කුසලුත් ගංගාවසෙන් ගලනවා කියුවා. ඊළඟට තියෙනවා යමෙක් පංචශීලයේ මනාකොට අවබෝධයෙන් රකින්නවා නම් එයාට පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ පිනුත් ගලනවා කුසලුත් ගලනවා කියුවා ගංගාවක් වගේ. යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් එයාට පිනත් ගලනවා කියුවා කුසලයක් ගලනවා කියුවා ගංගාවක් වගේ. ඔය කියපු කාරණයෙන් පේනවා එක දෙයකට එක දෙයක් කියන්නේ උදාහරණයකට ගත්තොත් සත්තු මරණයෙන් වැළකුණා කියමු. මේ සත්තු මරණයෙන් වළකිනකොට පිනත් ගලනවා කුසලයක් ගලනවා. අන්න එහෙනම් ඒ දේ තුල කුසලයේ පමණක් නෙමෙයි පිනත් රැස් වෙනවා කියන එක තේරෙනවා. හැබැයි පින්වත්නි මේක
ඕනෑම කෙනෙක් සත්තු මරණයකින් වැළකුණු පමණින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සෝමහාමුදුරුවෝ මේක හරි පැහැදිලිව තේරුම් කරලා දෙනවා එක තැනක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ශාසනික කෙනෙක් රකින්නවා නම් සීලේ එයාට කුසලයයි පිනයි දෙකම රැස් වෙනවා කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැති ආගමක කෙනෙක් රකින්නවා නම් සීලේ එයාට කුසල් නැහැ පින් විතරක් රැස් වෙනවා. ඇයි හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැති නිසා. ඒතර අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන බුද්ධ ශාසනය විතරයි. එහෙනම් බුද්ධ ශාසනයක කෙනෙක් සත්තු මරණයකින් වැළකුණොත්, ඒ කියන්නේ බෞද්ධයෙක් සත්තු මරණයකින් වැළකුණොත් එයාට පිනයි කුසලයි කියන දෙකම රැස් වෙනවා. හැබැයි අන්‍යාගමික කෙනෙක් සත්තු මරණයකින් වැළකුණොත් එහෙම වළකිනවන්නේ සත්තුන්ට ආසාව තියෙන, අනුකම්පාව තියෙන අන්‍යාගමිකයෝ කොච්චර ඉන්නවද? එතකොට එයා සත්තු මරණයකින් වැළකුණා කියලා කුසල් නැහැ පින් විතරයි. දැන් තේරෙනවා ඇති ඔබට. ඔය කාරණෙන් අපිට පේනවා දෙවිවරු ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියලා අපි කලින් මතක් කරානේ. ඒතර ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්මා වාචා ගත්තොත් බොරුවෙන්, කේලමින්, පරස වචනෙන්, හිස් වචනෙන් වළකිනවා කියන එකයි. එහෙනම් දෙවිවරු මේකින් වැළකීලා සම්මා වාචා රකින්නවා. ඒ රකින්න එකේදී ඒ අය තුල පිනත් ගලනවා, කුසලයක් ගලනවා ගංගාවසේ. සම්මා කම්මන්ත ගත්තොත් සත්තු මරණකින්, හොරකමින්, වර්ධිකාමසයෙන් වළකින එක සම්මා කම්මන්ත කියන්නේ. ඒතර ඒක දෙවිවරු කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවා කියන්නේ. එහෙනම් ඒ අය තුල පිනයි කුසලයි දෙකම ගංගාවසෙන් ගලනවා. එතකොට දෙවිවරුන් තුල කුසලයේ පමණක් නෙමේ පිනත් රැස් වෙනවද නැද්ද? පිනත් රැස් වෙනවා. හිතන්න දැන් අපි පින කියලා කිව්ව ගමන් අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ දන් දෙන එක. දෙවිවරුන්ට දන් දෙන්න බැරිද? දෙවිවරු දන් දෙනවා. මං පුංචි උදාහරණයක් කියන්නම්. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වත්නි මේ අෂ්ටඵල සමාපatti වලින් එහාට ගිය සංඥා වේදනා. ඒ කියන්නේ හඳුනා ගැනීමයි විදීමයි කියන දෙක නිරුද්ධ කරලා සමවතින සමාපatti භාවනාවේ තියෙන. මේ නිරෝධ සමාපත්තියට සමවැදුනම දවස් 7ක් එක දිගට ඒ භාවනාවේ ඉන්නවා. ඒ දවස් 7ක් ඉන්නකොට වතුර උගුරක්වත් නැහැ. ඒ සමාපත්තිය ඉන්න කෙනාට එයාට වේදනාවක් කිසි දෙයක් නැති නිසා සතියෙම හරීම සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්නවා. දවසක් ඔය සමාපත්තියට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමවැදුණා. දන්න අයට දැන් මූණේ හිනාවක් එනවා. මොකද මේ සිදුවීම හරි රසවත්. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ සමාපත්තිය දවස් 7 වැඩ ඉඳලා 7 වෙනිදා නැගිටින්න හදද්දී මේක දැක්ක සක්‍ර දෙවේන්ද්‍රය. මෙයා හනික ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් දවස් 7ක් තිස්සේ निराහාරයිනේ. ඔබ වහන්සේට දැන් පූජා කරන පළවෙනි දාණය මට දෙන්න කිව්වා. සක්‍ර දෙවියන්ට ඉල්ලනවා. එයා එයාගේ බිසවක් එක්ක සුජාත කියලා. ඒ සක්‍ර දෙවියන්ට ඉන්න බිසවරු 4 දෙනෙක්. මේ සුජාත කියන කෙනා අසුර බිසවක්. ඒ නිසා සුජාත ඉල්ලීමක් කරා තමන්ව සරණ පාවා ගන්න දවසේ වේපචිත්තගේ දුව. ඉල්ලීමක් කරා අනේ ස්වාමීනි මගේ අම්මා තාත්තා සහෝදරියෝ කවුරුත් නැහැ දැන් ළඟ. ඔබ වහන්සේ යන තැන මාව එක්කන් යන්න කියලා ඉල්ලීමක් කරා. අන්න ඒ නිසා තමයි හැමතැනම පේනවා සක්‍ර දෙවියන්ට කොහේ ගියත් සුජාතත් එක්ක තමයි යන්නේ. ඉතින් ඇවිල්ලා ඉල්ලුවහම දාණය අපිට දෙන්න කියලා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නෑ මම මේ අවස්ථාව දුප්පත්ම කෙනෙකුට දෙන්නයි හිතාගෙන ඉන්නේ කිව්වා. ඇයි මහා සතියක් තිස්සේ निराහාරව කියන්නේ ආනිසංස වැඩිනේ. ඒ අවස්ථාව මුන්නහන්සේගේ කරුණාවට දුප්පත් කෙනෙකුට දෙන්න හිත. රහතන් වහන්සේ එහෙම කිව්වම මෙයා අවනතුන්නේ නැහැ. මෙයා ආයා ඉල්ලුවා. බැහැම කිව්වා. දැන් කොහොම හරි මේක දෙන්නයි හිත. රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා පාත්‍රෙත් අරගෙන. සක්‍ර දෙවියන් සුජාතට කිව්වා සුජාතා අපි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින පාරේ කොහේ හරි තැනක පැලක් කටවගෙන දුප්පත් වේශයක් මවාගෙන නිමු කිව්වා. ගිහිල්ලා වැඩේ කළා. රහතන් වහන්සේ එනකොට නූල් කටිනවා දුප්පත් ගෙදරක මේ වෙස් මවාගෙන. රහතන් වහන්සේ දැක්කා කල්පනා කළා මේ ගෙදර ගොඩාක් දුප්පත් මම මෙහෙට වඩින්න ඕනේ. ඒ තරමටම දැනෙන තරම්ම දුප්පත් විදිහට හිටියේ. ගෙදරට වඩිනකොට උන්වහන්සේ සක්‍ර දෙවියන්ද්‍රයා දැන් වෙස්වලනින් කතා කරලා කිව්වා බිසවට හාමිනේ ආර්යයන් වහන්සේ වඩිනවා දාන ටිකක් පිළිල කරන් එන්න කිව්වා. හාමිනේ පිළිල කරගෙන එන දානි සුවඳ පලාතම විහිදෙනවා. රහතන් වහන්සේ බැලුවා මේ මොකද මේ? මෙහිම ගෙදරක මෙහිම දානයක් කොහොමද දෙන්නේ? බලනකොට කවුද මේ?
සක්‍ර දේවේන්ද්‍රයා. එතකොට අහනවා ඇයි මේ වගේ වරදක් කළේ කියලා ඇහුවා. මේ චී අපේ භාෂාවෙන් කිව්වොත් ඒ තරම් වරදම් මේ පා කියද්දි මේ විශ්වලාගෙන එතුමා වරදි නෑ. එතුමත් දානයක් පූජා කරන්නනේ හිත. රහතන් වහන්සේත් මේ කරුණාවට සමහර ඕක කියනකොට කියනවා ඔච්චර මහා අනුභව රහතන් වහන්සේට බැරි වුණාද කලින් ඕක දකින්න මේ විශ්වලන් එනවා කියලා. පින්වත්නි රහතන් වහන්සේලාට බුදුවරුන්ට පිස්සු නැහැ, මානසික රෝගයක් නැහැ. මේ පිණ්ඩපාතේ යණ ගෙදර මේ දෙවියෙක්ද මිනිස්සෙක්ද දෙවියෙක්ද මිනිස්සෙක්ද කී බල පිණ්ඩපාතේ යන්නේ. හේතුවක් ආවොත් විතරයි උන්වහන්සේලා විමසන්නේ. දැන් සුවඳ නැමැති හේතුව ආවම විමසලා බැලුවා. කියනවා සක්‍රේ අනේ ස්වාමීනි මගේ ආයුෂ අවසන් වෙනවා තව ටික දවසකින් ඒකයි කො මම මෙහෙම කළේ. ඉදා දාන පිළිගත ආයි එහෙම කරන්න එපා කිව්වා. ඒතර බලන්න දෙවිවරු දන් දෙනවා. දෙවිවරු මල් පූජා කරනවා. දැන් පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේට මොකෙන්ද අනුග්‍රහ කරන්න කියලා දෙවිවරු කල්පනා කරලා මල් වරුසා වස්සනකොට තමයි උන්වහන්සේ වදාළේ මේ ආමිසයට වඩා මම ප්‍රතිපත්තිය අනුමත කරන්න කියලා. මං කැමති ප්‍රතිපත්තියට කිව්වා. එතකොට උන්වහන්සේ එහෙම වදාළේ දෙවිවරු මල් පූජා කරද්දී. එහෙනම් දෙවියෝ මල් පූජාත් කරනවා. පින් රැස් කරන ඕන තරම්. මේ මතේ දෙවියන්ට පින්කම් කරන්න බෑ, නිවන් දකින්න බෑ කියන මතේ එන්නේ නැත්තේ ඇයි කියලා මං කල්පනා කළා. මට හිතෙනවා පින්වත්නි මේක මිනිස්සු අතරට එන්න හේතු තුනක් මට තේරෙන විදිහට. තවත් හේතු ඇති. එහෙම තිබුණොත් අපි ඔබ දැනුවත් කරන්න මේ හේතුව නිසාත් ওই මතේ එන්නේ නැති කියලා. මං දකින හේතු තුන තමයි එකක් අපි දෙවියන්ට පින් දෙන නිසා. ඒ නිසා සමහර හිතනවා පින් දෙන්නේ පින් ගන්න බැරි පින් කරන්න බැරි නිසා. අනිත් මං දකින හේතුවක් තමයි බුදු වෙන්නේ මනුස්ස ලෝකෙම විතරයි. වෙන දැන් දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකේ නිවන් දකින්න පුළුවන් කියලා කවදාවත් එහෙ බුදු වෙන්න යන්නේ නැහැ. ඒතර මනුස්ස ලෝකෙම බුදු වෙන්න එන නිසා මනුස්ස ලෝකෙ විතරයි නිවන් දකින්න පුළුවන්. මේ මතේ සමහර තුල තියෙන පුළුවන්. අනිත් මතේ තමයි අර පළවෙනි ධර්මදේශනේ පවත්වන්න හදනකොට ඔබට මතක ඇති ඉස්සලම උන්වහන්සේ විමසලා බැලුවා තමන්ගේ කලින් හිටියේ ගුරුවරු වෙන ආලාර කාලා මුද්දකරාම පුත්තට ධර්මයේ කියන්නේ. බලනකොට ඒගොල්ලෝ අසඤ්ඤ සත්ත්ව දිව්‍ය ලෝකෙ ඉපදිලා. අසඤ්ඤ සත්ත්ව ඉපදිච්ච කෙනෙකුට නිවන් දකින්න බැරි නිසා උන්වහන්සේ කල්පනා කළා වැඩක් නැහැ ධර්මයේ කියලා. ඒ නිසා පස්වග ස්වාමීන් වහන්සේලා තෝරාගත්තා. ওই නිසාත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආලාර කාලා මුද්දකරාම පුත්ත මැරිලා ගිය නිසා සුගතියකට දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක කොහේ හරි ඉපදිච්ච නිසා බැරි වුණා මනුස්ස ලෝකෙමයි තෝරගත්ත පළවෙනි ධර්ම දේශනේ කරන්න. ඔය එහෙ නිවන් දකින්න බැරි නිසා. එහෙම කෙනෙක් කියන්න පුළුවන්. මම මේ කාරණා තුන ඔබට තේරුම් කරලා දෙන්නම්. පින්වත්නි මේකේ අපි ගමු පළවෙනි කරුණ. දෙවියන්ටයි අපි පින් දෙන්නේ. ඇත්තරම දෙවියන්ට පින්කම් කරන්න බැරි නිසාද? නමුත් දැන් තේරුම් කරලා දුන්නු කරුණ වලට අනුව අපිට පැහැදිලි දෙවියන්ට පින් කරත හැකි, කුසල් කරත හැකි, නිවන් දකින්න පුළුවන්, සිල් ගන්නවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. පින් දෙන්නේ මෙන්න මේ නිසයි. ඔබට ඔබේ යාළුවෙක් කතා කරා කියමු අපේ ගෙදර දානයක් තියෙනවා. ඕගොල්ලෝ ඇවිල්ලා අපේ ගෙදර දානෙට සම්බන්ධ වෙන්න කියලා. ඔබ යනවද නැද්ද? යනවා. එතකොට ඒ යාළුවගේ ගෙදර දානෙට ගිහිල්ලා ඔබ සම්බන්ධ වුණේ ඔබේ ගෙදර දානයක් දී ගන්න බැරිකමටද? ඔබට පිනක් කරගන්න ගෙදර බැරිකමටද? නෑ. ඔබට බැරිකමකට යාළුවගේ ගෙදරට ගියා නෙමෙයි. යාළුවා කතා කළා අපිත් පිනට කැමති. එයා කතා කරපු නිසාත් අපි යන්න ඕනේ. ඒ නිසා පිනට කැමැත්තෙන් අපි ගියා. එහෙම මිසක් අපිට බැරිකමකට එයාගේකට ගියා නෙමෙයි. දෙවිවරුත් අන්නේ වගේ අපි පින් දෙනවා ඔන්න අපි පිනක් කළා ගන්න කියලා. ඒගොල්ලොත් අපේ එකට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඒ පින අනුමෝදන් වෙන්නේ ඒගොල්ලන්ට බැරිකමක් නිසා නෙමෙයි. අර අපි යාළුවගේ එකට යනවා වගේ දෙවිවරු ඇවිල්ලා අපේ පිනක් ගන්න මොකද පින කොච්චර ලැබුණත් වැඩියක් වෙන්නේ නැති නිසා. දැන් මහා සල්ලි තියෙන කෝටිපති කෙනෙකුට මේ ෆැමිලි එකටම යන්න සිංගප්පූරු වල ටිකට් හම්බුනොත් එපා කියයිද? යනවනේ. ඒ වගේ තමයි දෙවිවරුන්ට කොච්චර පින තිබුණත් හම්බුනොත් එහෙම තවත් පිනක් අනුමෝදන් වෙන්නේ ඒගොල්ලෝ ඒක සතුටින් අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වුණේ ඒගොල්ලන්ට බැරිකමක් නිසා නෙමෙයි. අනිත් කරුණ තමයි බුදුවරු ඇත්තටම ඇයි මනුස්ස ලෝකෙම එන්නේ බුදු වෙන්න? ඇයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නිවන් දකින්න පුළුවන් නම් මොකෝ එහි යන්නේ නැත්තේ බුදු වෙන්න?
මේ කාරණේ හරිම පැහැදිලි පින්වත්නි. අපි හිතමු ජනාධිපතිතුමාට හිතුනොත් දැන් ඔබේ ගෙදරට එන්න ඕනි කියලා හිතුසැනින් එන්න පුළුවන්ද බැරිද? හිතුනොත් එන්න පුළුවන්. තහංචි තියනවද? තහංචි නෑනේ. ඔබට හිතුනොත් දැන් යන්න ඕනේ ජනාධිපතිතුමා හම්බෙන්න අරලේගහ මන්දිරයට කියලා යන්න පුළුවන්ද? යන්න බෑ. මේක කොහෙත් එකයි. ලෝක අතරත් ওই ස්වභාවය වුමයි. දුබලයට ඕන වෙලාවක පුළුවන්කමක් නැහැ බලවතා ඉන්න තැනට යන්න. හැබැයි බලවතාවට ඕන වෙලාවක දුබලයා ඉන්න තැනට එන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න ලෝක තුන අතර තුන් ලෝකේ කියලා අපි කියන්නේ. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. මේ තුන අතර උන්වහන්සේ පහළ වෙනකොටත් ඔන්න ඔය බලවත්කම බලපානවා. දුබලකම බලවත්කම. මේකේ දුබලම මනුස්ස ලෝකේ. ඊට පස්සේ බලවත් දිව්‍ය ලෝකේ. ඊටත් වඩා බලවත් බ්‍රහ්ම ලෝකේ. බුදුරජාණන් වහන්සේ බැරි වෙලාවත් බ්‍රහ්ම ලෝකයේ බුදු වුණා කියමු. එතකොට බ්‍රහ්මයන්ට ධර්මය ඇහෙනවා. දෙවියන්ට හියන්නත් බෑ, මිනිසුන්ට හියන්නත් බෑ. බ්‍රහ්මයන්ට පමණක් සීමා වෙනවා ශාසනය. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ පහළ වුණොත් දෙවියන්ටත් ඇවිල්ලා හතෑකි, බ්‍රහ්මයන්ටත් හතෑකි. මිනිසුන්ට දිව්‍ය ලෝකේ යන්න බැරි නිසා ශාසනය දෙලවකට විතරක් සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙච්ච නිසා දෙවියන්ටත් ඇහෙනවා, මිනිසුන්ටත් ඇවිල්ලා මිනිසුන්ටත් අහතෑකි, බ්‍රහ්මයන්ටත් ඇවිල්ලා අහන්න පුළුවන්. හැමදාම උන්වහන්සේගේ කාලසටහනේ පැය දෙකක් රෑ 10 ඉඳලා 12 වෙනකම් වෙන් කරලා තිබ්බා දෙවියන් බඹුන් වෙනුවෙන්. සංයුත්ත නිකාය එකේ තියෙන සගත වර්ගය කියලා. ඒකේ තියෙනවා දේවතා සංයුත්තේ, දේවපුත්තු සංයුත්තේ, සක්ක සංයුත්තේ, බ්‍රහ්ම සංයුත්තේ. මේ සියල්ලම තියෙන දෙවිවරුන්ට දේශනා කරපු දේශනා. ඒ හැම දේශනාවකම එතකොට පේන උන්වහන්සේ දිනපතා දෙවියන්ට බඹුන්ට ධර්මය කියා දුන්නා. ඒ සියල්ල කරන්න පුළුවන් වුණේ මනුස්ස ලෝකයේ පහළ වෙලා හිටිය නිසා, තුන් ලෝකෙටම දෙන්න පුළුවන්කම නිසා. අන්න ඒකයි මනුස්ස ලෝකේ උන්වහන්සේලා පහළ වෙන්නේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ නිවන් දකින්න බැරිකමක් නිසා නෙමෙයි. හැබැයි පින්වත්නි පැහැදිලිවම පෙන්වලා තියෙනවා අක්කන සූත්‍රයේ වගේ තැන්වල අසඤ්ඤ සත්ත්ව ලෝකයේ කියන එකේ නිවන් දකින්න බෑ කියලා. අසඤ්ඤ සත්ත්ව ලෝකය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝක අතරත් අරූප ලෝක ඉක්මවා ගිය ලෝකයක්. හේතුව අසඤ්ඤී සංඥා කියන හඳුනා ගන්නවා. අසඤ්ඤී කියන හඳුනා ගැනීමක් නැහැ. ඇහැට පේන දේ, කනට ඇහෙන දේවල් හඳුනා ගන්න විදිහක් නැහැ. එතකොට ඒ ලෝකෙ ඉපදිච්ච අය හරියට නිදාගත්තා වගේ කල්ප ගණන් එහි පහළ වෙලා ඉන්නේ. ඔය ආලාර කාලා මුද්දකරම් පුත් එහි ඉපදුනේ. ඒ නිසා ඒගොල්ලන්ට ඇහුණට ධර්මයේ හඳුනා ගන්න බැරිකම නිසායි නිවන් දකින්න බැරි. එහෙනම් ඒ ලෝකේ විතරයි ඒ තියෙන්නේ නිවන් දකින්න බැරි. අනිත් හැම ලෝකිකම සුගති ලෝකවල පින් කරන්න, කුසල් කරන්න, නිවන් දකින්න සියලු දේ කරන්න හැකියාව තියෙනවා. මේ කාරණාව තේරුම් නොගෙන අපි දෙවියන්ට බෑ මේ නිවන් දකින්න, දෙවියන්ට බෑ පින් කරන්න කියනකොට පහර වදින්නේ දෙවියන්ට නෙමෙයි. ඒ පහර වදින්නේ අපේ බුදුරජාණන් වහන්සේට. හේතුව පින්වත්නි තියෙනවා බුදු ගුණ අතර ගුණ 9න් එකක් සත්තා දේව මනුස්සානං කියලා. සත්තා කිව්වේ ශාස්ත්‍රූ වෙනවා කාටද? දේව මනුස්සානං, දෙවියන්ටත් මිනිසුන්ටත්. ශාස්ත්‍රූත්වයේ සපයන්නේ මොහොකටවත් නෙමෙයි. ජීවිතේකට ගහ ගන්න විදිය කියන්නේ නෙමෙයි. ශාස්ත්‍රූත්වයේ සපයන්නේ නිවන් දකින්න මඟ කියලා දෙන්න. එතකොට මේ නිවන් මඟ කියා දෙන ශාස්ත්‍රූ වෙන්නේ කාටද? දෙවියන්ටයි මිනිසුන්ටයි කිව්වා. එහෙනම් දෙවියන්ට නිවන් දකින්න බෑ, දෙවියන්ට පින් කරන්න බෑ කියලාදී පහර වදින්නේ ශාස්ත්‍රුන් වහන්සේට. ඒ ශාස්ත්‍රූත්වයේ දුබලයක්. ඒ නිසා තමයි දෙවියන්ට බැරි වෙලා තියෙන්නේ. එහෙනම් අපි දෙවියන්ට මේක බෑ බෑ කියන කෙනා ඉතිපිසෝ භගවා ගාථාවේ සත්තා දේව මනුස්සානං කියන එක නොකිය සත්තා මනුස්සානං කියන්න වෙනවා. එයා දේව අයින් කරගන්න වෙනවා. නිසා අපි මේ ශාස්ත්‍රුන් වහන්සේට අපහාස නොකර, උන්වහන්සේගේ ශාස්ත්‍රූත්වය තුන් ලෝකෙන් එක ලෝකයකට හැල්ලු නොකර මේ තුන් ලෝකෙටම මේක කරන්න පුළුවන්. දෙවියෝ කියන්නේ නිකන් හොටෙල් වල කකා බිබී ඉන්න මිනිස්සු වගේ ඔහේ ඉන්න පිරිසක් නෙමේ. ඒ අයත් ධර්ම සාකච්ඡා කරන කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිච්ච පිරිසක් බව වටහා ගන්න ඕනේ. මනුස්ස ලෝකෙ හිටිය විසාකල බිම්බිසාර රජතුමාලා, අනාථපිණ්ඩික සිටුතුමාලා හැමෝම ඉන්නේ දෙහි. එනිසා ඒ අය අතරත් අපිට වඩා මේ ධර්මයේ හැසිරෙන ස්වභාවයක්, පින් කරන ස්වභාවයක් ඒගොල්ලෝ ළඟ තියෙනවා කියන එක තේරුම් ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය හරියටම වටහා ගත්තා වෙනවා. ඔබ හැම දිනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මනාකොට හඳුනා ගන්න වාසනාව සැලසේවා. අපි අද මේ කතා කරේ දෙවියන්ට පින් අනුමෝදන් කළ හැකිද කියන මාතෘකාව වගේම අපි මෙතන බුදුගුණේකුත් කතා කළා වෙනවා. ඒ තමයි සත්තා දේව මනුස්සානං කියන බුදුගුණය ඉගෙන ගත්තා වෙනවා අද දවසේදී. ඔබ හැම දිනාටම ඒ සත්තා දේව මනුස්සානං වූ
ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නට වාග්ය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු බුද්ධ දේශනං චිරං රක්칸තු ත්වං සදාති.